නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා අනුකම්පාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරද්දී ඈතමෙකුට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ගැන තේරුම් ගන්න බැරුව ගියා. එක් අවස්ථාවක කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ඈ බවත් ගෞතමයන් වහන්සේ, ඔබ වහන්සේගේ ඔය බණපද මේ ජීවිතේ විනාශ කරනව නෙවෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, ඔව් බ්‍රාහ්මණ, එහෙම කියන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ විනාශය පිණිස දහම් දේශනවා කියලා කියන්නත් පුළුවන්. හැබැයි බුදු කෙනෙක් කුමක් විනාශය පිණිසද දහම් දේශන්නේ? රාගය විනාශ වීම පිණිසයි. ද්වේෂය විනාශ වීම පිණිසයි. මුලාව විනාශ වීම පිණිසයි බුදු කෙනෙක් දහම් දේශන්නේ. විනාශ වෙලා යනවා. ඒ බණ අහගෙන හිටියොත් එහෙම රාගය විනාශ වෙලා යනවා. ඒ බණ අහලා පුරුදු කරොත් කේන්තිය විනාශ වෙලා යනවා. ඒ බණ අහලා පුරුදු කරනකොට මුලාව විනාශ වෙලා යනවා. කෙලෙස් විනාශ වෙලා යනවා. ඒ නිසා විනාශය පිණිස දහම් දේශනවා කියලා කියන්නත් පුළුවන්. බුදු කෙනෙක් කොච්චර අනුකම්පාවෙන්ද ලෝකයට දහම් දේශනා කළේ. ඇයි වින්වතුනේ? කෙලෙස් නිසා සත්‍යෝ විනාශ වෙනවා. කෙලෙස් නිසා විනාශ වෙන සත්වයාට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා කෙලෙස් විනාශ වෙන. කෙලෙස් විනාශ වුණාම සත්‍යයේ විනාශය අවසන්. පරම ශාන්තියටපත් වෙච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හරිම අසිරිමත් සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවේ කොටසක් තමයි අද අපිට ඉගෙන ගන්න වෙන්නේ. සුත්ත නිපාතේ මුනි සූත්‍රය. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙසෙන පින්වත් ගයාන් චාමර මහත්මයා විසිනුයි. ජූලි මාසයේ 25 වෙනි දිනට 29 වෙනි ජන්මදිනයේ යෙදෙන ඇමරිකාවේ ටෙක්සාස්හි පදිංචි පින්වත් අසිත ඉමල්ෂ මහත්මයාටත් ජූලි මාසේ 29 වන දිනට 62 වෙනි ජන්මදිනයේ යෙදෙන කළුතර නාගොඩ පදිංචි පින්වත් සන්ධ්‍යා සේපාලි මෑණියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව වේවා, දීර්ඝායුෂ සම්පන්නිය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙනුයි ධර්ම දානමය පින සිද්ධ කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් ගැන මනාකොට අවබෝධ කරපු නිසා, කෙලෙසුන්ගෙන් දුර වෙලා ජීවිතේ පරම සැපයට පත් කරගත්ත නිසා බුදුරජාණන් වහන්සේ කෙලෙස් වල තියෙන අනතුරු හොඳට දැක්කා. රාගය කියලා කියන්නේ මේ ජීවිතේට තියෙන මහා අනතුරක්. රාගයේ අභ්‍යන්තරයේ තිබීම බුදුරජාණන් වහන්සේ වදාළේ සතුරෙක් ඉන්නවා හා බඳුයි. ජීවිතේට සතුරුකම් කරන, ජීවිතේට වෙපත ගේන හතුරෙක් මේ ඇතුළෙම ඉන්නවා වගේ තමයි. රාගයේ තිබීම. නත්ති රාග සමෝ අග්ගි. රාගයට සමාන වෙනත් ගින්නක් නැත. රාගයකින් ගින්නෙන් ජීවිතයක් විනාශ කරන තරම්
වෙන කිසිම ගින්නකට ජීවිතේ විනාශ කළ නොහැක්කේය. රාගයේ ගින්න. බුදුරජාණන් වහන්සේ වදාළ මේ රාග ගින්නට අහුනාම කොහොමද? රත්තු අත්තං නජානාති. රාග ගින්නට හසු වෙච්ච කෙනාට කල යුත්ත මොකද්ද නොකල යුත්ත මොකද්ද කියලා අර්ථය තේරුම් ගන්න බැරුව යනවා. අර්ථය පේන්නේ නැහැ. රත්තෝ ධම්මං නපස්සති. රාග ගින්නට අහු වෙච්ච කෙනාට මේ යහපතයි මේ අයහපතයි කියලා තේරෙන්නේ නැතුව යනවා. අන්ධං තමන් තදා හෝති. මහා ඝන අඳුරක අතරමං වෙච්චි අන්ධයා කියලා කිව්වට වැරද්දක් නෑ එයාට. යං රාගෝ සහතේ නරං. රාගයේ විසින් මේ සත්‍යයව වනසාම දමන්නේය. රාගයට යටපත් වීම බුදුරජාන් වහන්සේ වදාරනවා මෙහෙම. රාගෝකෝ අන්ධ කරනෝ. රාගය සත්‍යයව අන්ධ කරයි. අඥාන කරනෝ මෝඩයෙක් බවට පත් කරයි. අචක්කු කරනෝ ජීවිතේ දැකීම පිණිස තියෙන නුවණැස නැති කරයි. පඤ්ඤා නිරෝධිකෝ ප්‍රඥාව නැත්තට නැති කරයි. විඝාත පක්ඛිකෝ දුකට ඇද දමයි. අනිබ්බාන සංවත්තිනිකෝ නිවනින් සැනසීම පිණිස තියෙන අවස්ථාවත් අහිමි කර දමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙමනේ වදාළේ. ඒක කොච්චර පැහැදිලිද කියන්නේ පින්වතුනි මේ මුනි සූත්‍රයේ පළමු ගාථා 4 දේශනා කරන්නට පසුබිම උනේ මේ රාගයේ තියෙන රුදුරු අනතුර. රාගය කියන්නේ රුදුරු ගින්නක්මයි. අපේ භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ ඉන්න කාලෙම මේ සැවැත් නුවරම එක වැන්දපු ගැහණියක් ඈ විවාහපත් වෙලා ඊටාම පොඩි කාලෙකදී ඇගේ ස්වාමි පුරුෂයා නැති වුණා. ඈ බොහොම තරුණ වයසේ තමයි විවාහ ජීවිතයටපත් උනේ. ස්වාමි පුරුෂයා හදිසියෙම මිය පරලෝ ගියා. ස්වාමි පුරුෂයා මිය යද්දී ඈ ගැබ් අරන් හිටියේ. ඉතින් ඈ මේ දරුවාව වැදුවා. පිරිමි ළමෙක්, කොළු පැංචෙක්. මේ දරුවාව ඈ පෝෂණය කළා. මේ දරුවා යන්තම් අවුරුදු 16, 17, 18 වගේ තරුණයා බවට පත් වෙනකොට ඇයි ඉතින් බොහොම ආදරෙන් පුතත් එක්ක ඉන්නවා. ඔය අතරේ බණ අහන්නත් යනවා. බණ අහන්න යද්දී මේ දෙන්නාට හිතුණා මහාන වෙන්න. අම්මටයි පුතාටයි දෙන්නාටම මහාන වෙන්න හිතුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන් අවසර අරගෙන මේ පුතා සැවැත් නුවරම විහාරයක මහාන වුණා. අම්මා සැවැත් නුවරම මෙහෙණවරක මහාන වුණා. ගොඩක් ළඟයි. මේ අය දුර ඈතකට යන්න කැමති වුණෙත් නෑ. මහාන වුණාට පස්සෙත් මොකද කරන්නේ? දෙන්නා නිතර හම්බ වෙනවා. මොනවා හරි රසවත් දෙයක් අම්මට ලැබුණොත් එහෙම ඒ මව් භික්ෂුණිය තමන්ගේ පුතාව හොයාගෙන එනවා. ඒ භික්ෂුව හොයාගෙන එනවා. ඇවිල්ලා ඉතින් ඒක බෙදාගෙන තමයි දෙන්න අනුභව කරන්නේ. අර භික්ෂුවට මොනවා හරි දෙයක් ලැබුණොත් එහෙමයි. පිරිකරල් ලැබුණත් බෙදා ගන්නවා. නිතර කුටි වලට වැඩම කරලා කතා බහ කර කර ඉන්නවා. මේක ගොඩාක් දුරට ගියා. ටික කලක් යනකොට දෙන්නට දෙන්නා නැතුව බැරුව ගියා. හැම තිස්සෙම දෙන්නා එකම තැන මෙහෙම ඉඳගෙන hina වෙවි කතා කරනවා. බලන්න බින්දුතුනේ රාගයක තියෙන අනතුර කොච්චරද කියන්නේ. Taman දැන් මහාන වෙලා ඉන්නේ කියන එක අමතක වුණා. මහාන වෙන්න කලින් මේ මගේ අම්මා කියන එක අමතක වුණා. ඒ කාන්තාවට අමතක වුණා මහාන වෙන්න කලින් මේ මගේ පුතා නේද කියලා. දෙන්නාට දෙන්නාගේ හිත රාගයෙන් බැඳුණා. සිවුරු පොරෝගත්ත ඒ මව්පුතු දෙදෙනා මහානකමේ ඉද්දිම මෙවුන්දම් සේවනය කළා. ස්ත්‍රී පුරුෂයෝ විදිහට හැසිරුණා. අවසානයේ පැවිද්දෙමුත් පෙරදිලා සිවුරු ඇරලා මිනිසුන්ගෙම නිඳා ලබලා ඒ අය ගිහි ජීවිතයටපත් වුණා. ඉතින් ඔය සිදුවීමත් එක්ක ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කරවා ධර්ම දේශනා කළා. මහණෙනි නාහම් භික්කවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සාමි. මහණෙනි මම එකම එක රූපයක්වත් බුදු ඇසින් දකින්නේ. යං ඒවම් පුරිසස්ස චිත්තම් පරියාදාය තිට්ඨති. පුරුෂයාගේ සිත
මෙච්චර හාත්පසින් වෙලා ගන්න වෙන එකම එක රූපයක්වත් නැහැ කිව්වා. යතහිදම් භික්කවේ ඉති රූපං. ස්ත්‍රියගේ රූපේ තරම්. පුරුෂයෙකුගේ හිත හාත්පස වෙලන වෙන එකම හඬක්වත් නැහැ කිව්වා. ස්ත්‍රියගේ හඬ තරම්. පුරුෂයෙකුගේ හිත හාත්පස වෙලා ගන්න වෙන එකම ගන්ධයක්වත් නැහැ කිව්වා. ස්ත්‍රියගේ ගන්ධය තරම්. පුරුෂයෙකුගේ හිත හාත්පස වෙලා ගන්න වෙන කිසිම රසක් නැහැ කිව්වා. ස්ත්‍රී රස තරම්. පුරුෂයෙකුගේ හිත හාත්පස වෙලන වෙන එකම පහසක්වත් නැහැ කිව්වා. ස්ත්‍රී පහස තරම්. අනතුර. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඒ වගේමයි. ස්ත්‍රියගේ හිත හාත්පස වෙලන්නේ පුරුෂ රූපයෙන්, පුරුෂ ශබ්දයෙන්, පුරුෂයාගේ ගන්ධයෙන්, පුරුෂයාගේ රසයෙන්, පුරුෂයාගේ පහසින්. ඒ කෙනෙක් බැඳිලා යනවා රාගයෙන්. ඒ රාගයෙන් බැඳී යාම බලන්ට අවසානයේ අම්මයි පුතයි දෙන්නත් මහානකමටපත් වෙලා රාගයෙන් බැඳී ගියා. බුදුරජාණන් වහන්සේ ওই කාරණේ මුල් කරගෙන මේ මුනි සූත්‍රයේ මුල් ගාථා 4 දේශනා කළා. මුනි කියලා කියන්නේ පිංගුතුනේ මුනිවරයාටයි. හැම දෙයින් නිදහස් වෙච්ච කෙනාටයි මුනි කියලා කියන්නේ. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරනවා නමක් මහා මුනි. මුනිවරුන් අතරේත් උතුම්ම මුනිවරයා. ඒ මහා මුනි වූ බුදුරජාණන් වහන්සේ විසිනුයි මේ මුනි සූත්‍රයේ දේශනා කළේ. මුනි සූත්‍රයේ ගාථා ඊටාම අර්ථවත්, ඊටාම ලස්සනයි. පිංගුතුනේ මේ බඳු ගාථා අපටත් සජ්ජායනා කරන්න ලැබීම ලාභය. ඒ නිසා පිංගුතුලාද මා සමගින් මේ ගාථා සජ්ජායනා කරන්න. සන්තවාතෝ භයං ජාතං නිකේතා ජායතේ රජු අනිකේතම සන්තවං ඒතං වේ මුනි දස්සනං ඉක්වී වසන කලටය කෙලෙස් බිය හටගන්නේ නිවසක වසන කලටය ඒ කෙලෙස් උපදින්නේ ගේ දොරද අත්හල එක්වීම් හැම දුරු කළ මුනිවරු වෙසෙති ලොව දකින ලෝතුරු අමා නිවනම. සන්තවාතු භයං එකට එකතු වෙලා වාසය කරනකොට තමයි කෙලෙස් බිය හටගන්නේ. එකතු වෙලා ඉන්නකොට සෙනෙහස හටගන්නවා, ආලේ හටගන්නවා, ප්‍රේමේ හටගන්නවා, තෘෂ්ණා හටගන්නවා, රාගේ හටගන්නවා, බන්ධන හටගන්නවා. ඔක්කොම නැද්ද? බලන්න එකට ඉන්නකොට ඒකට ඉඳලා වෙන් වෙන්න වෙද්දි උහුලා ගන්න බැරුව යනවනේ. නොදැනීම බැඳිලා. තිරිසන් සත්තු ඇති කරනවා. ඒ ඇති කරන සතා අපි හිතමු මොනවා හරි එකකින් එකපාර මැරුණා. උහුලා ගන්න බැරුව අඬන්නේ නැද්ද? බැඳෙනවා. එකට වාසය කිරීමෙන් කෙලෙස් බිය හටගන්නේය. නිකේතා ජායතේ රජු. එකට එක් වී වසන නිවසේ තමයි ගොඩාක් මේ කෙලෙස් උපදින්නේ. ඒ නුවණැත්තෝ දකිනවා මේ නිවස අස්සේ ඉන්නකොට තමයි මේ කෙලෙස් ඔක්කොටම පසුබිම වැඩි. ඒකනේ සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙච්චි ඒ භික්ෂුන් වහන්සේලා මහානකමට පෙර හිතනවනේ සම්බාධු ගරා වාසු ගිහි ගෙදර කියලා කියන්නේ හරි කරදර සහිත තැන. රජාපතු කෙලෙස්ම උපදින මාවතක් වගේ. අබෝකාසෝ පබ්බජ්ජා. එහෙත් පැවිද්ද නම් අහස වගේ නිදහස් නිවහල් තැනක කියලානේ මහාන වෙන්නේ. හැබැයි මහාන වෙලා වුණත් අර ඕනවට වඩා එකතු වෙලා වාසය කරොත් මොකද වෙන්නේ? ඒ එක්වි වාසය කිරීම නිසා නැති ප්‍රශ්න හට ගන්නවා. එහෙම නැති ප්‍රශ්නයක් හටගත්තානේ. අවසානයේ ගෞතම සාසනයේ පැවිදි වෙලා සම්බුදුරජාණන් වහන්සේත් වැඩ ඉද්දි මව්පුතු දෙදෙනෙක් මේ වගේ ඊටාම අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණානේ. අනිකේතම සන්තවං. ඒ නිසා කොහොමද මුනිවරු ලෝකෙට බිහි වෙන්නේ? ගේ දොර අත්හරිනවා. හැම එක්වීමක්ම දුරු කරලා දානවා. ඒතං වේ මුනි දස්සනං.
ඒ තමයි මුනිවරයාගේ දැක්ම. දැන් බලන්න සම්බුද්ධ ශාසනයේ ආනුභාව සම්පන්න ශ්‍රාවක රත්නයක් අපේ මහා කස්සප මහරහතන් වහන්සේ. මහා කස්සප මහරහතන් වහන්සේගේ ගේ කල භාර්යාව වුණේ බද්දා කාපිලානිය. ඇයත් ගෞතම ශාසනයේ අරහත් උත්තමාවියක් බවට පත් වුණා. ඒ දෙදෙනා ග්‍රහ ජීවිතේ ගත කළේම බඹසරක. පිරිසිදු බඹසරක් ආරක්ෂා කළා ගිහි ජීවිතේ ගත කරද්දිම. එකිනෙකා ගැන රාග සිතක්වත් ඇති කරගත්තේ නැහැ. විස්මය ජනකයි. අද කාලේ ඇයුන්ට නම් හිතා ගන්නවත් බෑ. එකිනෙකා ගැන රාග සිතක්වත් ඇති කරගන්නේ නැතුව කොහොමද විවාහ ජීවිතයක් ගත කළේ? ඒවා වෙන්න පුළුවන්ද? ඌව බොරු කතා, සුරංගනා කතා කියලා. එහෙම කියන්නේ ඒ නිසානේ. හිතා ගන්නවත් බෑ. කොහොමද එච්චර පිරිසුදු වෙන්නේ කියලා. එහෙම පිරිසුදු ජීවිතයක් ගත කළා. ගත කරලා අවසානයේ ගෙවල් දොරවල් ඔක්කොම අත්හැරලා ඒ පිප්පලි මානවක මහා කස්සප මහරහතන් වහන්සේගේ ගිහි ජීවිතේනේ පිප්පලි මානවකයි බද්දා කාපිලානියයි දෙදෙනාම පැවිද්ද පිණිස නිග්මී යනවා. එක තැනකදී පාර දෙපැත්තට බෙදෙන තැනක් හම්බ වුණා. එතනදී පිප්පලි මානවක ඒ පිප්පලි ශ්‍රමණයන් වහන්සේ කියනවා. දැන් ගිහි ජීවිතය අත්හැරලා ශ්‍රමණ වෙලා කියනවා. බද්දා කාපිලානිට සොහොයුරි අපි දැන් ශ්‍රමණ. අපි එකට වාසය කරන එක සුදුසු නැහැ. දකින අයත් අපහදින්න පුළුවන්. ඒ නිසා සොහොයුරි ඔබ යම් මාවතකින් යනු කැමති නම් ඔබ මේ මාවත තෝරගන්න. මා ඔබ නොයන මාවතේ යන්නේ. එතකොට මේ බද්දා කාපිලානි පිප්පලි ශ්‍රමණයන් වහන්සේට වන්දනා කළා. ඇය එක පාරකින් ගමන් කළා. පිප්පලි ශ්‍රමණයන් වහන්සේ අනිත් මාවතේ ගමන් කරනවා. හැරිලාවත් බැලුවේ නැහැ. යලි හැරිලාවත් බැලුවේ නැහැ. පුදුමයි. ඒ තමයි මුනිවරුන්ගේ දැක්ම. යෝජාත මුච්චිජ්ජන රෝපයෙය ජායන්ත මස්ස නානුපවෙච්චේ තමාහු ඒකං මුනිනං චරන්තං අද්දක්කිසෝ සන්ති පදං මහේසී උපදින කෙලෙස් නසනා යලි නොම සදනා යලි කිසි කෙලෙස් හට ගන්නට ඉඩ නොදෙනා සලකතිය බඳු උතුමන් මුනිවරු ලෙසිනා ඉසිවරයෙකි හෙතෙම ලොව නිවනම දකිනා. කෙලෙසයක් උපන්නම ඒ උපන් කෙලෙසේ නසල දානවා. යලිත් ඒ කෙලෙසේ හටගන්න ඉඩ තියන්නේ නේ. ආන් ඉබඳු අයටයි මුනිවරු කියන්නේ. ඍෂිවරයෙක් ඒ මුනිවරයා නිවනින්මයි තමන්ගේ ජීවිතය කෙලවර කරගන්නේ. එක් අවස්ථාවක තරුණයෙක් ගෞතම ශාසනය පැවිදි වුණා. පැවිදි වෙච්චි මේ විවාහපත් වෙච්ච අලුත තමන්ගේ භාර්යාව අත්හැරලා තමයි මහාන වුණේ. මහාන වෙලා පිළිවෙත් පුරමින් වාසය කරනකොට ඒ උත්තමයා වැඩ හිටියේ සොහොනේ. ලොකු සොහොන් පිට්ටනියක තමයි කෙළවරේ රුක්ස වෙනක වැඩ හිටියේ. වැඩ ඉනකොට දැන් මහාන වෙලා ටික දවසක් ගත වෙලා තමන් ගුණධර්ම දියුණු කරගන්න සිත දමනය කරගන්න මහන්සි ගන්නවා. ගිහි කාලේ භාර්යාවට එකපාර මේ ස්වාමීන් වහන්සේ මතක් වුණා. අනේ මගේ ස්වාමි පුරුෂයා මට එයාව ආයෙමත් වතාවක් ගෙදර එකතු කරගෙන යන්න ඇත්නම් හිතුණා. හිතලා භාර්යාවක් කළේ ලස්සනට ඇඳගත්තා. තමන්ගේ නිවසේ හිටපු සේවක පිරිසත් ලස්සනට ඇඳුවා. ඇඳුම් ආයත්තන් වලින් සැරසිලා නිකන් විවාහ මංගල්‍යයේදී සැරසෙනවා වගේ
ලස්සනට සැරසිලා මේ ස්වාමීන් වහන්සේ බලන්ට ඈ එනවා. එන්නේ සොහොන් පිට්ටනියටනේ. සොහොන් පිට්ටනියට එනකොට දුර ඈතටම මේ ස්වාමීන් වහන්සේට පෙවුනා. සද්දෙත් ඇහෙනවනේ ඒ කාලේ කාන්තාව පය නූපුර පළඳිනවනේ. ඉතින් මේවා සලන් සලන් ගාලා හෙල්ලෙන සද්දෙත් ඇහුණා. මේ ස්වාමීන් වහන්සේ බැලුවා. බැලින්නම් Tamanගේ බහාරයාව ගිහි කාලේ බිරිඳ Taman ළඟට එනවා. එන්නේත් සැරසිලා. මේ ස්වාමීන් වහන්සේට හිතුණා දැන් මේ පැමිණිලා ආයේ නිකන් උකුළු මුකුළු පාණ්ඩක් පුළුවන්. නොයෙකුත් වචන කියන්නත් පුළුවන්. මට අනතුරක් තියෙනවා. මේ අනතුර තියෙන්නේ ඇයි? මගේ අභ්‍යන්තරේ රාගය තියෙන නිසා. මගේ බුදුරජාන් වහන්සේ වදාලා රාගේ නසන්ට කියලා. රාගේ නසන්ට තියෙන්නේ මේ ධර්මයෙන්මයි. මං මගේ බිරිඳ මගේ ළඟට එන්න කලින් ඒ ගිහි කාලේ භාර්යාව මන් ළඟ වෙන්න කලින් මං රාගේ නසනවා. එහෙම හිතුවනේ. හිතලා ඇස් දෙක පියාගත්තා. පින්වතුනි මේ යුගය නම් විස්මය ජනකයි. විස්මය ජනකයි. අර ස්ත්‍රියව තමන්ගේ පිරිවරත් එක්ක ළඟට එන්න පෙර ඒ උත්තමයා රාගයෙන් නැසුවා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ භික්ෂුව ළඟට පැමිණෙනකොට දැස් යුග විවර කරන්නේ නිකලස් මුනිවරයෙක්. ඒ තමයි මුනිවර. සංඛාය වත්තු නිපහාය බීජං සිනේහ මස්ස නානුපවිච්චේ සවේ මුනි ජාති කයන්ත දස්සී තක්කං පහාය න උපේති සංකං දැනගෙන පොළොව බිජුවට නසමින් නිබඳ යලි බිජු නොපැලවෙන ලෙස නොම දෙයි දියද මුනිවරු දකිති ඉපදෙන දුක කෙලවරද දුරුකොට හැම තරක නොම එති යලි ලොවට. කෙලෙසේ උපදින්නට හේතු වෙන බීජය දකිනවා. මෙතනින් තමයි කෙලෙසේ උපදින්නේ. ඒ බීජේ සම්පූර්ණයෙන් නසනවා. ආයේ කෙලෙසයක් උපදින්නේ නැති වෙන විදිහට මුනිවරින්ට උවමනා කරන්නේ මේ ඉපදෙමින් මැරෙමින් යන දුකේ කෙලවරක් දකින්නමයි. ඒ නිසා එක එක්කෙනාගේ තර්ක ඔක්කොම බැහැර කරලා දාලා ඒ මුනිවරයා ආයේ මේ ලෝකයට නොයන කෙනෙක් බවට පත් වෙනවා. දැන් අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රඥ වහන්සේ මහා මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ යලි මේ ලොවට නොයනාසේක. මේ දුක් විඳින ලෝකෙන් නිදහස් වුණා. ශ්‍රාවක සංගරුවනේ උතුම් රහතන් වහන්සේලා මේ ලෝකෙන් නිදහස් වුණා. ඒ නිදහස් වීම කොහොමද සඵල කරගත්තේ? පින්වතුනි කෙලස් කිසිවක් හට නොගන්නා විදිහට බීජයම නැසලා. එක අවස්ථාවක භික්ෂුන් වහන්සේ නමක් භාවනා කිරීම පිණිස වනයේට වැඩම කළා. වැඩම කළා රුක්ෂ වෙනක වාඩි වෙලා ඉන්නවා. උන්වහන්සේ තමන්ගේ පාඩුවේ භාවනා කර කර ඉන්නකොට මෙන්න ඇහෙනවා පය නූපුර හෙල්ලෙන සද්දයක්. ඇස් දෙක ඇරියා. ඇස් දෙක ඇරලා බලනකොට සුරූපී ස්ත්‍රියව මේ භික්ෂුව ඉස්සරහා හිටගෙන ඉන්නවා. ඈ හිතලාම පය හොල්ලනවා. ඈට උවමනා කළේ මේ භික්ෂුවගේ ඇස් අරගන්න. මේ පිංගුතුනේ වෙසඟනක් ආවේ. මේ වෙසඟනට පුරුෂයෙක් පයින්ඩයක් වෙලා අසවල් වනාන්තරයට එන්න මං එතන ඉන්නවා කියලා. ඉතින් මේ වෙසඟන රාගෙන් පිස්සු වැටිලා ඒ පුරුෂයා මුණ ගැහෙන්න මෙතෙක් ආවා. ඒ ආවට පස්සේ මොකක් හරි නිසා ඒ පුරුෂයාට එන්න බැරුව ගියා. මුණ ගැහුන්නේ නැහැ දෙන්න. දැන් මේ ස්ත්‍රියවට රාගෙන් දැවෙනවා. එහෙට මෙහෙට ඇවිදිද්දි තමයි මේ කඩවසම් භික්ෂුව රුක්සෙවෙන ඉන්නවා දැක්කේ. තනිපංගලමේ ඉන්න භික්ෂුව මම පොළඹව ගන්නවා කියලා හිතලා තමයි ඈ මේ භික්ෂුව අවසන්ට නැහැත්ති. අකුලේ නූපර හොරවලා භික්ෂුවගේ ඇස් ඇරෙව්වා. ඇස් ඇරියට පස්සේ ඒ භික්ෂුවට පේන්න নানা ප්‍රකාර සරාගී දේ ඈ කරන්න පටන් ගත්තා. තමන්ගේ ශරීරයේ දවටාගෙන හිටපු වස්ත්‍ර එහෙට මෙහෙට කර කර නොයෙක් විකාර කළා.
හැබැයි මේ භික්ෂුව තමන්ගේ අභ්‍යන්තරයේ තුල රාගේ නැගිටින්න දුන්නේ. භික්ෂුව දන්නවා මේක නැගිට්ටොත් මට ආයෙමත් මේ ලෝකෙට එන්න සිද්ධ වෙන කෙලෙස් හැදෙනවමයි. මම රාගයට නැගිටින්න දෙන්නේ නැහැ. හැබැයි රාගයට නැගිටින්න දෙන්නේ නැහැ කියන අදිෂ්ඨානෙන් මේ භික්ෂුව හිටියට අර නිර්වතින් දඟලන ස්ත්‍රී රූපේ බලන ඉද්දි මේ භික්ෂුවට තද වෙවිලිල්ලක් ආවා. ඒ මොහොතේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර දෙවුරන් වෙහෙරේ ඉඳලා මේක දකිනවා. දැකලා ඒ භික්ෂුවට බොහෝම අනුකම්පාවෙන් ගාථාවක් වදාලා. ඒ ගාථා රත්නේ අහගෙන ඒ භික්ෂුන් වහන්සේ වීරිය වැඩුවා රහතන් වහන්සේ නම බවට පත් වුණා. කෙලෙස් උපදින්න නොදී කෙලෙස් උපදින්න හේතු වෙන පසුබිම් නසන තර්ක කිසිවක පටලැවෙන්නේ නැතුව ලෝකයෙන් නිදහස් වෙන පිරිසට කියනවා මුනිවරු. අඤ්ඤාය සබ්බානි නිවේසනානි අනිකාමයං අඤ්ඤතරම් පිතේසං සවේ මුනි වීත ගේධෝ අගිද්ධෝ නායුහති පාරගතෝ හි හෝති. පවතින සියලු ජීවිත ගැන හඳුනගෙන ඒ ජීවිතවලින් කිසිවක් නොපතමින ගිජු බව අතහැරිය කිසිවක ගිජු නොවන රැස් නොම කරති මුනිවරු පරතෙර වඩින. පවතින සියලු ජීවිත ගැන අඳුනාගෙන මේ ජීවිත හැම එකකම දුකක්ම තියෙන බව මුනිවරු අවබෝධ කළා. කොහෙවත් පටලැවුන්නේ මේ හැම එකකම තියෙන දුකක් කියන එක අවබෝධ කළා. කොතනක උපන්නත් උපත ලැබුවා නම් එතන තියෙන්නේ වයසට යෑම, ලෙඩවීම, මරණය, ශෝක, වැළපීම්, දුක්, දුම්නස්, සුසුම් හෙලීම් මේ වගේ තොර තැනක් නැහනේ. උපන්නා නම් උපන්න තැනැත්තාට ලැබෙන දේ ලැබෙනවමනේ. ඒ නිසා මේ නුවණැති මුනිවරු හැමතිස්සෙම කැමති උනේ කිසි දෙයකට නොබැඳී නිදහස් වෙන්නමයි. එසේ නිදහස් වෙච්ච උතුමන්ට තමයි කියන්නේ මුනිවරු. නිදහස් වුණා. පින්වතුනි එසේ කිසිවකට නොබැඳිච්ච මුනිවරයෙක්නේ අපේ මේ ලංකා භූමියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දායාද කළේ. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මුනිවරයෙක්. කිසිවකට බැඳිලා නැහැ. කෙලෙස් නැහැ. කෙලෙස් නැති ඒ මුනිවරයා මේ ලංකා භූමියට වැඩම කරලා ලක්වැසියන්ට සියලු සැනසීම සුවය දුන්නා. කිසිම අපේක්ෂාවකින් තොරව. සාමාන්‍ය මිනිසෙක් තවත් කෙනෙකුට ලේසියෙන් දෙයක් දෙන්නේ අපේක්ෂාවකින් තොරව. බලන්න මේ රටට ආපු හැම එකෙක්ම මේ රටේ තියෙන මොකක් හරි වනසලා එක්ක දැහැගෙන ගියා. එක්ක මේ රටේ තිබුණ ඒවා වනසලා ගියා. අපිට නැත්තම් තොපිටත් එපා කියලා. එක්ක මේකේ තියෙන වටින පහේ දේවල් හොරකම් කරගෙන ගියා. කොච්චර ආවද මේ ලංකා භූමියට ආක්‍රමණය කරන්න? ඈත අතීතේ ඉඳලා. ආපු හැම කෙනෙක්ම එක්ක වෙනසුවා එක්ක දැහැගෙන ගියා. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඒ මුනිවරයා මේ ලංකා භූමියට වැඩම කරලා සැනසෙල්ල දුන්නා. ඒ සැනසෙල්ල අදත් අපි විඳිනවා. පින්වතුනි හිතන්න මේ ගැහැටවල හිර වෙනකොට අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට නොවැඩියා නම් කියලා. ලංකා භූමියට වැඩම කරලා මේ සිත් නිවන ධර්මය අපිට දායාද නොකළා නම් මේන ප්‍රශ්න ඉස්සරහා අපට කෝ සැනසෙල්ල. විඳෝ පිච්චිම ඉන්න වෙන්නේ. ඒ තමයි මුනිවරු. ඒ මුනිවරු ගැන හිත පහදවා ගත යුත්තේමය. මුනිවරු ගැන හිත පහදවා ගැනීම අපට බොහෝ කල යහපත පිණිසම පවතිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ඒ මුනි දහම දායාද කළා. ඒ මුනි දහම අවබෝධ කළේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ වෙසක් පුර 15 පුන් පොහෝ දිනයක
ගයාවේ නේරංජරාවේ ඇසතු බෝරුක් සෙවණේදී. ඒ ධර්මය අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ අමා නිවන් සුවයෙන් පුරා සති 7ක් වැඩ හිටියා. ඒ වැඩ ඉඳලා තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ ගැන බුදුරජාණන් වහන්සේට හිතුවිල්ල පහළ වුණා කියනවා. අධිගතෝ කෝ ම්‍යායන් ධම්මෝ. මම මේ අවබෝධ කරගත්ත ධර්මය ගම්භීරෝ හරි ගම්භීර එකක්. දුද්දසෝ දකින්න දුෂ්කරයි. දුරනුබෝධෝ අවබෝධ කරන්ට හරි දුෂ්කරයි. නිපුණෝ හරි සියුම් මේ ධර්මය. අතක්කාවචරෝ තර්ක කර කර මේක අල්ලන්න බෑ. පණ්ඩිත වේදනීයෝ නුවණැත්තන්ට නුවණින් දකින්න පුළුවන් ධර්මයක් මේක. මෙබඳු ධර්මයක් රාගයෙන් ඇලුණු නොයෙකුත් කාමුක හැඟීම් වලින් යුක්ත රාගයෙන්ම සතුටු වෙන මෙබඳු ප්‍රජාවකට මං කියන්න ගියොත් එහෙම ඒක නිකන් මට විතරක් වෙහෙසක් වෙයි. මේක මේ මිනිස්සු අවබෝධ කරගන්න එකක් නැති. එහෙම බුදුරජාණන් වහන්සේට හිතුවිල්ලක් ඇති වුණා. එතකොට සාම්පති බ්‍රහ්මරාජයා නේද ආරාධනා කළේ භාග්‍යතුන් වහන්සේට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්මාවබෝධ කරන අය පහළ වෙනවා. ධර්මාවබෝධ කරන්ට මේ නුවණ තියන අය ඉන්නවා. දහම් නොදෙසා සිටියොත් ස්වාමීනි ඒ අය පිරිහි යාවි. ධර්මයේ දේශනා කිරීමමයි ස්වාමීනි යහපත. අනේ ස්වාමීනි සුගතයන් වහන්සේ දහම් දේශන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේ ආරාධනා කළානේ. ඔය ආරාධනාව පිළි අරගෙන භාග්‍යතුන් වහන්සේ උරුවෙල් ජනපදයේ ඉඳලා පළවෙනි දම් දෙසුම දේශනා කිරීම පිණිස බරණැස් වන මිගදායට වැඩම කරමින් හිටියා. මොකද බරණැස තමයි පළවෙනි ධර්ම දේශනාව අහන්න සුදුසු පිරිස හිටියේ. පස්වග භික්ෂුන්. බුදුරජාණන් වහන්සේ දැන් උරුවේලාවේ ඉඳලා බරණැසට පාගමනින් වැඩම කරනවා. ওই වැඩම කරමින් ඉද්දි පිංගුතුනේ අතරමඟදී උපක කියලා තාපසී බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා. මේ තාපසයා ශ්‍රමණ ජීවිතේ ගෙවල් දොරවල් අත්හැරලා ඔය අඳුන් තිවිසන් එහෙම දරාගෙන ඉතින් වනපියසක වාසය කරනවා. මේ උපක Tamanට වාසය කරන්න සුදුසු ප්‍රදේශයක් හොයාගෙන යන ගමන් බුදුරජාණන් වහන්සේව දකින්න ලැබුණා ගයාවටත් බෝධියටත් අතර තැනක. ඒ දැකලා බුදුරජාණන් වහන්සේට උපක කියනවා මෙහෙම. ප්‍රිය ආශ්මතුන් වහන්සේ ඔබ වහන්සේගේ මූණකට හරීම ප්‍රසන්නයි. ඔබ වහන්සේගේ හැමේ පැයටත් හරි පිරිසුදුයි බබලනවා. ඇත්තෙම ඔබ වහන්සේ යම් සැනසෙල්ලක ඉන්න බව පේනවා. ඔබ වහන්සේ කවුරුන් උදෙසා මහාන වෙච්ච කෙනෙක්ද? ඔබ වහන්සේගේ ශාස්ත්‍රූන් වහන්සේ කවුද? ඔබ වහන්සේ කැමති කාගේ ධර්මයකටද? මට කියන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේව හඳුන්වා දුන්නා මෙන්න මේ ගාථාවෙන්. සබ්බා බිභුං සබ්බ විදුං සුමේධං සම්බේසු ධම්මේසු අනුපලිත්තං සබ්බං ජහං තණ්හක්ඛයේ විමුත්තං තං වාපි ධීරා මුනිං වේදයන්ති. හැම දෙය දිනුව හැම දෙස ඇති තතු දකින නුවණැති හෙතෙම කිසි තැනකට නොම ඇලුන හැම දෙය අතහැරිය කෙලෙසුන්ගෙන් මිදුන නුවණැති දනෝ ඔහු හඳුනති මුනි ලෙසින. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපකට උපක සබ්බා බිභුං මං හැමදේම දිනුවා. සබ්බ විදුං මං හැමදේම අවබෝධ කළා. සබ්බේසු ධම්මේසු අනුපලිත්තං මං කිසිවක ඇලිච්ච කෙනෙක් නෙමෙයි. සබ්බං ජහං හැම දෙයකින්ම නිදහස් වුණා. තණ්හක්කයේ විමුක්තං තෘෂ්ණාව ෂේ කළා මා නිදහස් වෙච්ච කෙනෙක්. ආන්නේ විදිහට බුදුරජාන් වහන්සේ තමන් වහන්සේව ආඳුන්වලා දුන්නා. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා අහුවනේ උපක. බුදුරජාන් වහන්සේ දේශනා කළා නමේ ආචාර්යෝ අත්ති. උපක මට එහෙම ආචාර්යවරයෙක් ඇත්තේ නැහැ.
සදිසෝ මේන විජ්ජති මට සමාන වූ වෙනත් කෙනෙක් ඇත්තේත් නැහැ. සදේව කස්මින් ලෝකස්මින් නත්ති මේ පටිපුද්ගලෝ දෙවියන් සහිත ලෝකේ මාත් එක්ක සමසම වෙන්න පුළුවන් වෙනත් පුද්ගලෙක් ඇත්තේත් නැහැ. මොකද බුදුරජාන් වහන්සේ මේ වෙනකොට තමන් වහන්සේට වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයෙන් උසස් කෙනෙක් ලෝකේ ඉන්නවාද කියලා බලලන තිබුණේ. නිසා බුදුරජාන් වහන්සේ වදාලා මට සමාන කෙනෙක්වත් මේ මට වඩා වැඩි කෙනෙක්වත් මං ගුරු තනතුරේ තියාගන්න කෙනෙක්වත් උපකය මට හොයාගන්න නැහැ. ඒ නිසා මට ආචාර්යවරයෙක් නැත කිව්වා. අහං හි අරහා ලෝකේ මම අරහත්ත්වයට පත්වෙච්ච නිකලස් කෙනෙක්. අහං සත්තා අනුත්තරෝ මම උතුම් ශාස්ත්‍රුන් වහන්සේ උතුම් මඟ පෙන්වන්න. ශාස්ත්‍රු කිව්වේ මොකද්ද? මං උතුම් මඟ පෙන්වන්න. නිවීමට සැනසීමට යන මාර්ගය මට පෙන්වන්න පුළුවන්. ඒකොම් හි සම්මා සම්බුද්ධෝ සීති භූතස්මි නිබ්බුතෝ මං තනිවම සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළා. ඔක්කොම අවබෝධ කළා. මම සිහිල් වුණා. මං නිවිලා ගියා. බුදුරජාණන් වහන්සේ එහෙම වදාලා. බලන්නේ අමා නිවන සාක්ෂාත් කරපු ශාස්ත්‍රඥ වහන්සේගේ හිතේ තිබුණු සුවය මේ දේශනා කරන්නේ. දැන් මේ මංගල ධර්ම දේශනාව දේශනා කරන්න කලින් ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්න පෙර බුදුරජාණන් වහන්සේ ධම්සක් දේශන්න වැඩම කරද්දී මේ උපක හම්බෙන්නේ. ධම්මචක්කම් පවත්තේතුම් ගච්ඡාමි කාසිනම් පුරං. උපක මම මේ යන්නේ උතුම් ධම්සක ප්‍රවර්තනය කිරීම පිණිස බරණැසට. අන්ධ භූතස්මින් ලෝකස්මින් ආහච්චං අමත දුන්දුබි. මේ අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉන්න සත්වයාට සැනසීම උදෙසා අමාබෙරේ වයන්ටයි මම මේ යන්නේ. ඒ දහම් දේශනාවට කියව වචනේ අමත දුන්දුබි. අමාබෙර වයන්ටයි මම මේ වැඩම කරන්න කිව්වා. ඉතින් උපකට මේක තේරුන්නේ නැහැ. එකපාරේ ඒක තේරුම් ගන්න තරම් ඥානයක් උපකට මේ තිබුණේ නැහැ. නමුත් විශාල ගෞරවයක් හටගත්ත උපකට. උපක අහනවා යතකෝත්වං ආවසෝ පටිජානාසි අනන්ත ජිනෝති. ඇත්තටම ආයස්මතුනි එතකොට ඔබ වහන්සේ ඔය කියන්නේ ඔබ වහන්සේ අනන්ත ජින කියලාද? අනන්ත ජින කියලා කිව්වේ කෙල්ලවරටම දිනුවා කියලාද ඔය කියන්නේ? අනන්තයටම දිනුවා කියලාද කියන්නේ? ආයෙ දිනන්න දෙයක් නැහැ කියලාද ඔබ වහන්සේ ඔය කියන්නේ? බුදුරජාන් වහන්සේ වදාලා මා දිසාවේ ජිනා හොಂತಿ යේ පත්තා ආසවක්ඛයන් ජිතා මේ පාපකා ධම්මා තස්මාහං උපකෝ ජිනෝ. ඔව් ඉතින් උපකය මං ආශ්‍රව කොම ෂේ කරපු කෙනෙක්. මං අමා නිවනට පත්වෙච්ච කෙනෙක්. ඉතින් ආශ්‍රව ෂේ කරලා පාපී දේවල් පරද්දලා ජයගත්ත කෙනාට ජින දිනු කෙනා කියලා කියන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ උපක හරියටම කෙනෙක් අනන්තයටම දිනුවා කියලා කියනවනම් ඒ මං ගැන තමයි කිය යුත්තේ. මං අනන්ත ජින තමයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය කළාට පස්සේ උපකට එතනින් එහාට අහන්න ප්‍රශ්න නැහැ. උපක කිව්වා ඔව් ඉතින් ඒකත් එහෙම වෙන්න පුළුවන් කිව්වා. එහෙම කියලා උපක එහෙම පිටත් වෙලා ගියා. උපක ගියේ වංගහාර ජනපදයට. ඒ වංගහාර කියන ජනපදයේ එක වැදි ගම්මානය ඔය දඩයන්කාරයෝ වාසය කරපු වැද්දෝ වාසය කරපු තැන. මේ වංගහාර ජනපදයේ වනපියසට වෙන්න උපක වාසය කරන්න කැමති වුණා. උපකගේ තිබුණා බොහොම සංසුන් ගති ලක්ෂණ. මේ ගති ලක්ෂණ දැක ගන්න ලැබුණ අර වංගහාර ජනපදයේ මේ වැදි නායකයාට. වැදි නායකයා පැහැදුනා. පැහැදිලා කිව්වා මං කුටියක් සකස් කරවලා දෙන්නම්. මේ ශ්‍රමණයන් වහන්සේ ඉතින් තාපසින් වහන්සේ මේ වංගහාර ජනපදයේටම වෙලා වාසය කරන්න අපිට ඉතින් දානෙ ඩිංගිත්තක් එහෙම පූජා කරගෙන අපිට මේ යහපතක් එකතු කරගන්න පුළුවන් නේ. අපි සතුටුයි ඉන්නවට කිව්වා. එතකොට ඔන්න උපක දැන් මේ වංගහාර ජනපදයේ ඒ පිරිසට අනුග්‍රහ කරගෙන ඉන්නවා. උපක තාපසින් වහන්සේ ඉන්නේ කුටියේ. ඒ කුටියට හැමදාම දානේ අරගෙන යන්නේ වැදි නායකයා. කාලේ ගත වුණා. ඒ කාලේ ගත වෙනකොට වැදි නායකතුමාට
හදිසි ගමනක් ඈතකට යන්න සිද්ධ වුණා. එතකොට මේ ගමන යන කාලේ දානේ පිළිගන්නන්න කෙනෙක් නැහැ. මේ වැදිනායකතුමාට හිටියා හරි ලස්සන හැඩකාර දුවක්. ඇගේ නම චාපා. වැදිනායකතුමා චාපට කතා කළා. කතා කරලා කිව්වා දුවේ චාපා මං අර තාපසින් වහන්සේට මේ ගෙදෙට්ට වැඩම කරන්න කියලා කියන්න. දානේ අරගෙන යන්න. ඔබ වෙලාවට දාන එක හදාගෙන ඉඳලා පුතේ තාපසින් වහන්සේට දාන ටික බෙදාපන් කිව්වා. චාපා බාරගත්තා. වැදිනායකයා උපකට මේ කාරණේ කිව්වා. ඔබතුමා අපේ නිවසට වැඩම කරන්නට නිවසේ ඉන්නවා චාපා මගේ දුව ඇය ඔබට දානේ බෙදයි. මන් නැති දවස් ටික ඔබ මගේ නිවසට වඩින්න කියලා. ඉතින් ඔන්න වැදිනායකතුමා ගමෙන් පිටත් වුණා. උපක වැදිනායකතුමාගේ නිවසට එදා එනවා දානේ පිළිගන්න. දානේ අරගෙන එනකන් උපක මිදුලේ බලාගෙන ඉන්නකොට මේ වැදිනායකතුමාගේ පැල්පතේ ඉඳලා දොරෙන් එළියට චාපා මතු වුණා. නිකන් උපකට පෙවුනේ කළුවර අහසේ අකුණක් ගහනවා වගේ. එච්චර ලස්සනයි. උපක ඒ වෙනකන් මේ තපස් කරලා හිත එකඟ කරගෙන හිටියා. උපකගේ තපස් ඔක්කොම සුන්නත් දූරියලා ගියා. චාපා ඔක්කොම වෙනසුවා. චාපා බත් එක පූජා කළා. උපක බත් එකත් අරගෙන හැරුණා. හැරිලා තමන්ගේ කුටියට ගිහිල්ලා දැන් උපක අඬනවා. උපට කන්න බෑ. කෑම එක අතට ගන්නකොට චාපාව මැවිලා පේනවා. වටපිට බලන්න බෑ උපකට. බලන තැන චාපාව පේනවා. ඇස් දෙක පියාගන්න බෑ උපකට. ඇස් පියාගත්ත ගමන් මේ වහගත්ත ඇස් දෙකම චාපා මතුවෙනවා. බේරිලක් නැතුව ගියා. අවසානයේ බත්වත් කන්නේ නැතුව කෙඳිරි ගගා නිදාගත්තා. බලන්න රාගය කියන එක හිතකට ඇතුළු වුණාම අර තියෙන සුව පහසු ඔක්කොම නැතුව ගියා. වැදිනායකතුමා දවස් කීපයකට පස්සේ ආයමත් ගම්මානට එනවා. ඇවිල්ලා චාපගෙන් ඇහුවා දුවේ චාපා තාපසින් වහන්සේට උපස්ථාන කළාද? ඈ කිව්වා තාත්තේ එකම එක දොහයි ආවේ. ආයේ මේ පැත්තවත් ආවේ නැහැ. මං බත් ගෙඩි හදාගෙන බලන් හිටියා. ආවේ නැති කියලා. එතකොට වැදිනායකතුමා තකහණියන්ම දුවගෙන ගියා. මේ තාපසින් වහන්සේට මොකද උනේ බලන්න. ලෙඩ වුණාවද්ද? අනේ ගිහිල්ලා කතා කරලා බලනකොට මේ උපක කියන තරුණ තාපසින් වහන්සේගේ හිත තමන්ගේ දුව කෙරෙහි බැඳිලා. ඉතින් වැදිනායකතුමා ඒකට කැමති වුණා. තමන්ගේ දුවව මේ උපක කියන තාපසින් වහන්සේට විවාහ කරලා දුන්නා. දැන් උපක තාපසින් වහන්සේ ඉන්නේ චාපාගේ ගෙදර. චාපත් එක්ක විවාහ වෙලා දැන් විවාහ ජීවිතය ගත කරනවා. මේ විවාහයෙන් උපක නිසා චාපාට දරු පැටියෙක් ලැබුණා. ওই දරු පැටිය ලැබිලා පුංචි එකා කෑ ගහනකොට චාපා නිකන් විහිළුවටත් වගේ. නමුත් ඇනුම් පදයක් විදිහට මේ දරුවා නලවනකොට එක එක කතා කියන්න පටන් ගත්තා. තාපසයාගේ පුතා කෑ ගහන්න එපා කියනවා. තාපස පුතා නැලවියන් කියනවා. මෙහෙම නොයෙක් වචන කිය කී තමයි දරු පැටියව නලවන්නේ. උපකට මේක අහගෙන ඉන්නකොට හරි වේදනාවක් හටගත්තා. උපක කල්පනා කළා මං කොච්චර සැනසෙල්ල හිටපු කෙනෙක්ද? මේ ස්ත්‍රී රුවට මං බැඳුණා. ස්ත්‍රී රුවට බැඳිච්ච නිසා අයියෝ මට වෙච්ච දෙයක්. දැන් උපකගේ හිත ඒකේ වැඩ කරනවා. උපක කැමති නෑ අර චාපා කියන වචන වලට. තාපස පැටියා නැලවියන් කියලා ඇහෙනකොට උපකට නිකන් කටු වයින්නවා වගේ හිතට. උපක අවස්ථා දෙක තුනකදීම කියලා තියෙනවා චාපා ඔහොම මට රිද්දන්න එපා. එහෙම කියනකොට චාපට නිකන් තවත් ආස හිතෙනවා උපකව රිද්දන්න. දවසක් උපක තද තීරණයක් කරගත්තා. ඒ තීරණය ගන්න හේතුව උපකට මතක් වුණා අනන්ත ජිනව. කවරෙක්ද අනන්ත ජින? කෙලවරටම දිනු මුනිදුන් මහා මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ මතක් වුණායි. බුදුරජාණන් වහන්සේ කියපු වචන හිතේ දෝංකාර දෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළනේ සීති භූතොස්මි නිබ්බුතෝ මං සිහිල්ලුන කෙනෙක්. මං නිවිලා ගියපු කෙනෙක්.
උපකට ඒ වචන මතක් වෙන්න පටන් ගත්තා. අනේ මටත් සිහිල් වෙන්න නැත්නම්. අනායේ මටත් නිවෙන්න නැත්නම්. මම මේ රාගෙන් බැඳිච්ච නිසා තමයි ඔක්කොම ගිනි. මං සිහිල් වෙනවා. මාන් නිවෙනවා. මං මේ අනන්ත ජිනයන් වහන්සේව හොයාගෙන යනවා. එතකොට එක දවසක් උන්න දරු පැටියා නලවන්න අරගත්ත චාපා අර වගේම ඇනුම් පද කිය දරුවා නලවන්න පටන් ගත්තා. තාපසේගේ පුතා නැලවියන් නාඩා ඉඳින් කියලා දැන් කියනකොට උපක කියනවා චාපා මං යනවා යන්න. මං යනවා යන්න මට ආයේ මේ වංගහාර ජනපදේ මේ වාසයේ මට පොඩ්ඩක්වත් එපා. මට උඹවත් එපා. මට දරු පැටියත් එපා මං යනවා යන්න කිව්වා. එතකොට චාපා කියනවා එහෙම කොහොමද දාලා යන්නද? ඔයයිට පුළුවන්ද මේ ලස්සන ශරීරයක් තියෙන චාපාව දාලා යන්න? ඔයයිට පුළුවන්ද මේ මල් පිපුණු ගහක් වගේ ලස්සන චාපාව එහෙම දාලා යන්න පුළුවන්ද? කියලා ඇහුවා. දැන් හිත අල්ලගන්න මේ කියන්නේ. එතකොට උපක කියනවා චාපා දැන් ඔය වගේ කතා එකක් නෙවෙයි 1000ක් කිව්වත් උඹට බෑ මාව නවත්ත ගන්න. මම යනවාමයි කිව්වා. එතකොට චාපා බය වුණා. චාපා කියනවා අනේ උපක මගේ ස්වාමී එහෙම කරන්න එපා. ඔයාට මේ මුළු ගම්මානෙම වසඟ වෙලා ඉන්නේ. ඔයා කොහොමද මාවයි දරුවයි දාලා යන්නේ? ඔයා දැන් නිකන් ස්වාමි පුරුෂයෙක් නෙමෙයි. දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. එතකොට උපක කියනවා නෑ චාපා. ඔයා ඔය මොන වචන කිව්වත් අද නම් මාව නවත්තන්න බෑ. මම යනවාමයි කිව්වා. දැන් එතකොට චාපාට මතක් වුණා මේ තමන් එක විවාහ වෙන්න පෙරත් පැවිද්දෙක්නේ. ඔහු යන්න පුළුවන්. ඇය බය වුණා හොඳටම බය වුණා. ඇය කියනවා මම ඔයාට යන්න දෙන්නේ. ඔයා ගෙයින් එළියට අඩියක් තිබ්බොත් එහෙම මම මේ මගේ පුතාව මරනවා. මම පොල්ලකින් ගහලා හරි මේ දරුවව මරනවා. එතකොට දරුවා කෙරෙහි සෙනෙහසින් ඔයාට නවතින්න වෙනවා. එතකොට උපක කියනවා මේ ගෑණියේ උඹ ඔහොම නෙවෙයි මොන දේ කළත් යලි මාව නවත්තන්න බෑ. මං මේ අනන්ත ජිනයන් වහන්සේව හොයාගෙන යනවා. බලන්න මේ පින කියන එක හරි පුදුම සාගතයි පින්වතුනි. අනන්ත ජින කියන ඒ නාමය කියනකොට චාපගේ හිත සම්පූර්ණයෙන් වෙනස් වුණා. චාපා අහනවා කවුද අනන්ත ජිනයන්? එතකොට උපකාර විස්තරي ඔක්කොම කිව්වා. චාපා මං මේ වංගහාර ජනපදයට එන්න කලින් මට අතරමැදි මොහොතකට ඒ අනන්ත ජිනයන් වහන්සේව හම්බ වුණේ. අනේ උන්වහන්සේගේ තිබුණු නිවීම. උන්වහන්සේගේ තිබිච්ච සැනසීම. උන්වහන්සේගේ තිබිච්ච සුවය මට දැනුණා. ඒවා කියනකොට චාපත් කන යොමාගෙන අහගෙන හිටියා. චාපගේ හිතත් ගොඩාක් පැහැදුනා. චාප කියනවා උපක මගේ ස්වාමී ඔයා කියන්නේ ඇත්ත. මේ ජීවිතේ ගින්නක්. අනේ ඔයා යන ගමනට මම බාධා කරන්නේ. ඔයා යන්න. ඒ අනන්ත ජිනයන් වහන්සේව මුණ ගැහිලා ඒ අනන්ත ජිනයන් වහන්සේගේ පාකමල් යුග මගේ නමිනුත් වඳින්න. මටත් ඒ ආශිර්වාදෙ දෙන්න. ඒක මටත් බොහෝ කල් යහපත පිණිස හේතු වෙයි. චාපා එහෙම කිව්වා. එතකොට උපක චාපාගේ අනුමැතිය ලබාගෙන නිදහස් වූ සිතින් බුදුරජාන් වහන්සේ හොයාගෙන වංගහාර ජනපදයෙන් නික්මුණා. තුන් ලෝකාග්‍ර මහා කාරුණික බුදුරජාන් වහන්සේ සෙවන් නුවර දෙවුරන් විහෙරේ ඉඳලා උපක තමන් වහන්සේ හොයාගෙන එනවා කියලා දකිනවා. භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි යම් කිසිවෙක් පැමිණිලා ඇහුවොත් එහෙම අනන්ත ජින කොහිද? අනන්ත ජින කොහිද කියලා. ඉක්මනින් මට මුණ ගැසන්න කිව්වා. ඉතින් ඒ උපකට අනන්ත ජින වූ අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණා. ධර්මය ඇහුවා. ධර්මාවබෝධයේ පසක් කරගෙන උපක මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. පස්සේ කාලෙක චාපටත් ගිහි ජීවිතේ එපා වුණා. චාපත් ගිහි ජීවිතය අත්හැරලා භික්ෂුණීන් අතරේ මහණ වුණා. චාපා අරහත් උත්තමාවියක් බවට පත් වුණා. උපකගේ චාපාගේ පුතා. ඒ පුතා තරුණ වයසට එනකොට මහණ වෙන්න හේතුණා. ඒ පුතත් ගෞතම සාසනය පැවිදි වෙලා රහතන් වහන්සේ නම බවට පත් වුණා මුනිවරු. මුනිවරුන්ගේ ජීවිත ගැන අහන්න පවා පින්වතුනි ලොකු පිනක් වාසනාවක් තියෙන්න ඕනේ.
මේ මුනි සූත්‍රය අහන්න ලැබීම අපිට ලාභයක්. මේ මුනිවරුන් ගැන හොඳට හිත පහදව ගන්න. මහා මුනි වූ බුදුරජාණන් වහන්සේ ගැනත් මුනි දහම පසක් කොටගෙන සැනසෙල්ලටපත් වූ ඒ උතුම් අරහත් මුනිවරු ගැනත් හොඳට හිත පහදවගෙන අපිටත් මේ ගෞතම ශාසනය තුළ ධර්මාවබෝධයෙන් සැනසෙන්න සම්බුද්ධ ශාසනයේ පිහිටක් පිළිසරණක් රැකවරණයක් සලසගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිදානෝ සතර වරන් දෙවිවරු සෙම්පති දෙවිවරු ඇතුළු කොට සදෙව් ලෝක වාසී සියලුම දෙවිවරුත් අප කාගේ තිෂ්ඨකාමී හිතකාමී දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩේවා. ඒ දෙවියෝ අපව නිරතුරු ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටරෝක වාසී මහා සංගරුවනත් පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවනුත් පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පන්නියත් ලබත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානයන් සිද්ධ කළේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙසෙන පින්වත් ගයාන් චාමර මහත්මයා විසිනුයි. එතුමා ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මියගිය සියලුම ඥාති සමූහයා පින අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වේවා. ඉක්මන් භවයකදීම ඥාතීන් සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ජූලි මාසේ 25 වන දිනට 29 වෙනි ජන්මදිනයේ යෙදෙන ඇමරිකාවේ ටෙක්සාසී පදිංචි පින්වත් අශිත ඉමල්ෂ මහත්මයාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ජූලි මාසේ 29 වන දිනට 62 වෙනි ජන්මදිනයේ යෙදෙන පින්වත් සන්ධ්‍යා සේපාලී මෑණියන්ට කළුතර නාගොඩ පදිංචි ඒ පින්වත් මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පින්වත් අසිත ඉමල්ෂ මහත්මයාටත් පින්වත් සන්ධ්‍යා සේපාලී මෑණියන්ටත් නිදුක් නිරෝග සුවයම වේවා. දීර්ඝායුෂ සම්පන්නියම වේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව මේ ජීවිතේ සැනසෙල්ලේ ගත කරමින් ජීවිතේට හොඳට පින් රැස් කරගන්න ලැබේවා. ධර්මයේ හැසිරෙන්න ලැබේවා. කලන මිතුරු ඇසුර ජීවිතේට නොඅඩුවම ලැබේවා. ගෞතම ශාසනයේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. අද ධර්ම දාන සිද්ධ කරපු ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙසෙන පින්වත් ගයාන් චාමර මහත්මයාටත් පවුලේ සුජීවත්ව සිටින පින්වත් ලලිත් ජයවර්ධන පියාණන්ට ටිවුඩ පිටිදුව පියාණන්ට නිරූකා ජයවර්ධන මෑණියන්ට රුවන්පුර වයලට් මෑණියන් ඇතුළු ඒ පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ලෝකවාසී සියලු සත්වයන්ටත් මේ ධර්ම දානමය පිනේ ආශිර්වාදේ වේවා. සියලු දෙනා නිදුක් වේවා නිරෝග වේවා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. තම තමාගේ ජීවිතවල කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදිය සාර්ථක කරගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දේද ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන සැනසෙල්ලේ ජීවිත ගත කරන්නට ලැබේවා. ජීවිතයට යහපත සදන කලන මිතුරු ඇසුර තව තවත් ලැබේවා. ඒ කලන මිතුරු ඇසුරේ සුවසේ පින් කරගෙන දහමේ හැසිරෙන්න හැම දිනාට වාසනාව ලැබේවා. අද ධර්ම දාන කරපු පින්වතුන්ලටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනාටත් නිරතුරු දහම් ශ්‍රවණයේ දෙන සුපින්වත් ඔබ හැම දෙනාට ගෞතම සසුන තුලම ධර්මාවබෝධ කරගන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.